සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේ දේශනා කළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් මේ මොහොතේදී හැම කෙනෙක්ම ශ්‍රවණය කරගන්නට සූදානම් වන්නේ. හිමිදිරි උදෑසනක සම්බුදු පදයක් අහන්නට ලැබෙනවා කියලා කියන්නේ බුද්ධ වචනයක් අහන්නට සිත්ති දරා ගන්නට ලැබෙනවා කියලා කියන්නේ ඔබ මේ මනුෂ්‍ය ජීවිතය තුළ ලබන උත්තරීතර භාග්‍ය සම්පන්නම අවස්ථාවක්. ලෝකයේ තුල ජීවත් වෙනකොට පින්නතුනේ අපි ගොඩාක් වචන ගොඩාක් ශබ්ද අහලා ඇති. අඩුවෙන්ම අහගත්ත දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අඩුවෙන්ම දරාගත්ත දේ සද්ධර්මය. අඩුවෙන්ම හොයපු දේ සද්ධර්මය. එනිසා මේ ලැබුණු අවස්ථාවේ ඒක වැඩි වැඩියෙන් අහන්නට ඕනේ. වැඩි වැඩියෙන් දරා ගන්නට ඕනේ. වැඩි වැඩියෙන් ඒ තුල හැසිරෙන්නට අවශ්‍යයි. ඒ විදිහට ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතය අර්ථාන්විත භාවයට පත් කරගන්නට ඒ තමයි මේ මනුෂ්‍ය ජීවිතය තුළ ලබන උත්තරීතරම වටිනාම සම්පත්තිය බවට පත්වන්නේ. පරක් තෙරක් නොපෙනෙන අනවරාග්‍ර සංසාර ගමනක ගමන් කරන අපට පිහිට සැනසෙල්ල පිණිස පවතිනවා නම් පින්තුණියේ පිහිට සැනසෙල්ල පිණිස පවතින එකම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ සද්ධර්මය නුවණින්ම මෙනෙහි කළ යුතු දෙයක්. නුවණින්ම අවබෝධ කරගත යුතු දෙයක්. දවසක් ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට දකිනවා ලිච්ඡවි රජදරුවෝ යුද අභ්‍යාසයන්හි නිරත වෙනවා. මේගොල්ලෝ යුද්ධය පුරුදු වෙනවා. එදා කාලේදී තිබුණේ දුනුයි තලාදියනේ. ඔවුන් ඒ තාමත් එහි ප්‍රවීණයන් ලිච්ඡවීන් කියලා කියන්නේ යුද්ධයේ තාමත් දක්ෂ යුද්ධයේ තාමත් ප්‍රවීණ වෙච්ච සමූහාණ්ඩුවක් ආණ්ඩු ක්‍රමයේ විදිහට පවත්වාගෙන ගියපු තාමත් කාර්යශූර දක්ෂ පිරිසක්. මේ ලිච්ඡවි රාජකුමාරවරු යුද්ධය අභ්‍යාස කරනකොට නැතිනම් යුද්ධය පුරුදු වෙනකොට ආනන්ද හාමුදුරුවෝ දකින්න පිණ්ඩපාත යනකොට එක පැත්තක ඉඳලා එක රජකුමාරයෙක් එක ඊතලයක් විදිනකොට ඒ ඊතලේ ඉලක්ක කරලා අනිත් පැත්තේ ඉන්න රජකුමාරයා අනිත් පැත්තෙන් විදිනවා. මේ ඊතලයේ තුඩු දෙක උඩදී හැප්පිලා අහසේදී එකට වැදිලා එතන මැදදී මේ ඊතල දෙකම බිමට පතිත වෙනවා. මෙන්න මේක දැකලා ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා මේක ඊටාම සියුම් විදීමක්. මේක ඊටාම සියුම් විදීමක්. උඩ යන ඊතලයක් ඉලක්ක කරලා ඒ ඊතලයේ තුඩට අනිත් ඊතලෙන් විදිනවා කියලා කියන්නේ මේක සියුම් විදීමක්. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම දැක්කා ලිච්ඡවි රජකුමාරවරු යුද්ධාභ්‍යාස කරනවා. යුද්ධේ පුරුදු වෙනවා. ස්වාමීනි ඒක ඊටාමත් අසීරු කාර්යයක්. ඒක ඊටාමත් සියුම් විදීමක්. එක ඊතලයක් ඉලක්ක කරලා අනිත් ඊතලයකින් විදිනවා කියලා කියන්නේ ඒක එච්චර පහසු දෙයක් එහෙම නෙමෙයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී දේශනා කරනවා මේ විදුමද සියුම් නොයසේනම් අක්ෂණ වේදී විදුමද. අක්ෂණ වේදී විදුම කියලා කියන්නේ මහා ඝන අන්ධකාර රාත්‍රියක ඊටාම දක්ෂ දුනුවායෙක් ඈත තියෙන අස්ලොමකට සියක්
වර පලාගෙන යන විදුමක් විදිනවා. විදුලි ආලෝකය. විදුලි ආලෝකයෙන් අකුණ ගහනකොට අකුණු එළිය එන එළියට ඈතින් තියෙන අස්කෙන්දක් 100ක් වර පලාගෙන යන්නට විදිනවා. ඒකට මේ විදුම කොච්චර සියුම් විදීමක්ද, ඔහුගේ කොච්චර සියුම් නිරීක්ෂණයක්ද, කොච්චර සියුම් අභ්‍යාසයක්ද, සියුම් පුහුණුවක්ද මේකට තියෙන්නට ඕනේ. ඝන අන්ධකාර රාත්‍රියක විදුලි කොටනකොට විදුලි එළියෙන් දුර තියෙන අස්කෙන්දක් 100ක් වර පැලිලා යන්න විදින විදුමක් කියනකොට ඒක හිතා ගන්නට බැරි තරම් සියුම් විදුමක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා ආනන්ද කොයි විදුමද සියුම්? ස්වාමීනි අර විදුම කවර කතාවක්ද? අක්ෂණ වේදී විදුම තමයි සියුම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ අවිද්‍යාව විදින්නට අන්ධකාරය නැති කරන්නට නම් ඊටත් වඩා සියුම් වුණ ප්‍රඥාවේ විදුමක් අවශ්‍යයි කියලා. ප්‍රඥාවේ විදුමක් අවශ්‍යයි. ප්‍රඥාව කියන දේ ඊට වඩා සියුම් නුවණක් තියෙන්නට ඕනේ කියලා. එපමණකට සියුම් වුණ ප්‍රඥාවකින් තමයි, එපමණකට සියුම් වුණ නුවණකින් තමයි අවිද්‍යාව විදින්නට පුළුවන්කම තියෙන්නේ. අවිද්‍යාව සුණු විසුණු කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ උපමාවෙන් දක්වන්නේ මේ මොනතරම් නුවණක් අපිට පාවිච්චි කරන්නට වෙනවද අවිද්‍යාව දුරු කරලා අවිද්‍යා අන්ධකාරය නැති කරලා දාන්නට නම්. බෞද්ධයින් හැටියට කවුරුත් නිවන ප්‍රාර්ථනා කරනවා. ගොඩක් වෙලාවට ගොඩක් අවස්ථාවන්හිදී නිවන පිළිබඳව කතා කරනවා. යටත් පිරිසෙන් මැරුණත් නිවන් සැප ලැබේවා කියලා බෞද්ධයෝ හැටියට කවුරුත් බෝඩ් එකක් හරි ගහනවා. නිවන කියලා කියන්නේ මැරිලා ලබන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒක ලබන්න පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙනකොට. එකෙන් කියන්නේ කෙනෙකුට නිවන් දකින්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක වැරදි කියලා එහෙම නෙමෙයි. නමුත් නිවන කියන දේ අවබෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙනකොට. ඒක ප්‍රාර්ථනාවකින් පමණක් ලැබිය හැක්කක් නෙමෙයි. ඒ වගේම ඒක අප තුළ සාක්ෂාත් කරගත යුතු දෙයක්. ඒක නුවණින් උපදවා ගත යුතු දෙයක්. ඒක ප්‍රඥාවෙන්ම අවබෝධ කරගත යුතු දෙයක්. එනිසා තමයි පඤ්ඤාවන්තසායන් ධම්මෝ කියලා දේශනා කළේ. මේක තියෙන්නේ ප්‍රඥාවන්තයින්ට කියලා. මේ ධර්මයේ විමසනකොට තමයි එහි තියෙන ගැඹුරු අර්ථ, ගැඹුරුකම අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊටාම සියුම් වන ධර්මකාරණා පිළිබඳව අපිට නුවණ පවත්වනකොට ඒ නුවණ, ඒ ප්‍රඥාවත් ඊටාම සියුම් බවට පත් වෙනවා. ඊටාම සියුම් වන ධර්මකාරණා පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට, සියුම් වන ධර්මකාරණා පිළිබඳව නුවණ පවත්වනකොට අපේ අවබෝධයත්, නුවණත්, ප්‍රඥාවත් ඊටාම සියුම් බවක් ගන්නවා. ඒක නැවත නැවත භාවිත කරමින් තමයි අර අවිද්‍යාව දුරු කරන තැනට අපේ මනස පත් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍ය පුහුදුන් මනෝභාවයක ස්වභාවය තමයි අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වැසී පැවතීම. අවිද්‍යාව නැතිනම් නොදන්නාකම අපි සරල විදිහටම ගත්තොත් චතුරාර්ය සත්‍ය ආදී ධර්මයේ පිළිබඳව ඇති අනවබෝධය, නොදන්නාකම කියන දේ නිසා කරුණු දෙකක් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙනවා. එකක් තමයි ඇත්ත වසා දැමීම. අවිද්‍යාව නිසා ඇත්ත වහලා දානවා. ඇත්ත පෙන්වන්නේ. පවත්නා යථාර්ථය පෙන්වන්නේ, පවත්නා යථාර්ථය වහලා දානවා. දෙවෙනි කාරණාව තමයි බොරුවක් පෙන්වීම. වැරදි දෙයක් පෙන්වා දෙනවා. මොකද බොරුව ඇත්ත වෙලා ජීවත් වෙන ලෝකෙට Taman ජීවත් වෙන කෝෂය ඇතුලේ, සීමාව ඇතුලේ තියෙන දේවල් විතරයි භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ චින්තන විශේෂ කියන එක පවතින්නේ මිනිස්සු රැස් කරගත්ත සංකල්ප ආශ්‍රව මේ දේවල් ඇතුලේ විතරයි. මේකෙන් එළියට යන්න මිනිස්සුන්ට පුළුවන්කමක් නැත්තේ. මේ චින්තන විශේෂ ඇතුලේ, මේ සීමාව ඇතුලේ තමයි මිනිස්සු තමන්ගේ අදහස්, තමන්ගේ සංකල්පනා මේ හැම දෙයක්ම පවත්වන්නේ මේ සීමාව ඇතුලේ. මේක ඉක්මවා යනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ. තාමත් කලාතුරකින් නුවණැත්තේ සියුම් විදිහට අරක පලාගෙන එළියට આવොත් මිසක අවිද්‍යා කෝෂය අයින් කරගෙන පලාගෙන එළියට આવොත් මිසක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ.
එනිසා මේ අවිද්‍යාවෙහි දුරු කිරීමක් තියෙනවා නම් පින්නතුනි ඒක තමයි බුද්ධ ශාසනයක අපිට කරන්න පුළුවන් එකම දේ නිර්වාණාධිගමය කියලා කියන්නේ ඒ අවිද්‍යාවෙහි තියෙන දුරු කිරීම තුළ උපදව ගන්න ලබන දෙයක්. නිසා අපි උත්සාහවත් වන්නට ඕනේ ඒ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදව ගන්නට. අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදව ගන්නට නම් අපිට සිද්ධ වෙනවා යම් තැනක යම් ධර්මයක් පිළිබඳව නොදන්නාකම නම් අවිද්‍යාව කියලා කිව්වේ. අන්න ඒ නොදන්නාකම අයින් කරගන්නට නම් එක්තන දන්නාකම උපදව ගන්නට ඕනේ. නොදන්නාකම අයින් කරගන්නට නම් එතන දන්නාකම උපදව ගන්නට ඕනේ. දන්නාකම අපි එකට කියනවා විද්‍යාව කියලා අපේ වචනේ. විද්‍යාව උපදව ගන්නට ඕනේ. විද්‍යාව යම් තැනක පවතිනවා නම් විද්‍යාව පවතින තැන අවිද්‍යාව නිරුද්ධයි. හරියට ආලෝකයේ සහ අන්ධකාරය වගේ. අන්ධකාරයේහි දුරු වීමම තමයි ආලෝකයේහි හට ගැනීම. ආලෝකය නැතිවීම අන්ධකාරයේහි පැවැත්මයි. යම් මොහොතක අඳුර දුරු වෙනවා කියනවා නම් එතන ආලෝකයේහි හට ගැනීමක් සිද්ධ වෙනවා. ආලෝකයේ යම් තැනක හට ගන්නවා නම් පෙරපසු නැතුව අඳුර දුරු වෙනවා. ඒ විදිහටම අවිද්‍යාව යම් තැනක දුරු වෙනවා නම් එතන විද්‍යාවේ පහළවීමක් තියෙනවා. යම් තැනක විද්‍යාව පහළ වෙනවා නම් එතන අවිද්‍යාව පෙරපසු නැතුව ඡය භවටපත් වෙනවා, දුරු වීමට ලක් වෙනවා. අවිද්‍යාවෙහි සිඳී යෑම පිණිස, අවිද්‍යාව බිඳ දැමීම පිණිස, අවිද්‍යා කෝෂයෙන් එළියට නික්මීම පිණිස තමයි අපිට ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ධර්ම දේශනා කරන්නේ. අපිට ධර්මය කියලා පෙන්වලා දෙන්නේ අවිද්‍යාව දුරු කරලා අවිද්‍යා කෝෂයෙන් එළියට එන විදිහ. අපිට අවබෝධ කරගන්න තියෙන ධර්මය අවබෝධ කරනවා කියලා වෙන දෙයක් නෙමෙයි. ඒ අවිද්‍යාව නැමැති කෝෂය අයින් කළා දාන එක. ඒ ක්‍රමය තමයි අපිට මෙතනදී තේරුම් ගන්නට තියෙන්නේ. ඒ නිසා පින්නතුනි අපිට මේ කරුණ දිහා අපි බලනකොට අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු න්‍යායන්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මක්‍රමයන් බොහෝ දකින්නට පුළුවන්කම තියෙනවා. කෙනෙක් සෝවාන් ඵලයටපත් වීම පිළිබඳව කියනකොට කියන්නේ දහසක් න්‍යායන් සහිත න්‍යායන්ගෙන් ප්‍රතිමන්විත වුණ සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කළා කියලා. න්‍යාය 1000ක් තියෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ණය ක්‍රමයන් අපිට චින්තන විශේෂ පවත්වන්නට පුළුවන් ක්‍රම බොහෝ තියෙන්නට පුළුවන්. ඒ බොහෝ චින්තන ක්‍රමයන් තුළින් අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්මාභිසමය સિદ્ધ කරන්නට. ඒ අතර පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේ තාමත් සුවිශේෂ ධර්ම સિદ્ધාන්තයක්. ඒ තුළ තමන්ගේ මානසිකාරයේ පවත්වන කෙනෙකුට කළ හැකි දේ, කළ යුතු දේ කුමක්ද කියලා තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ප්‍රතිපදාව මනාකොට පූර්ණේ කරගන්නට, ප්‍රතිපදාව මනාකොට තමන්ගේ ජීවිතය තුළ සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව කෙනෙක් තමන්ගේ නුවණ ඇති කරගන්න ලබනවා. ඒ නිසා තමයි මේ විදිහට අපි මේ දේශනා මාලාව තුළ විවිධ ක්‍රමයන් ඔස්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි තේරුම් ගන්නට උත්සාහවත් වන්නේ. වෙනතුනේ සාමාන්‍යයෙන් අපි අංග 12ක පටිච්චසමුප්පාදයක් ගැන ගොඩක් වෙලාවට අපි කතා කරනවා. අවිද්‍යා, සංස්කාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා, ඒ වගේම තණ්හා, උපාදාන භව, ජාති ජරා මරණ කියන මේ ආදී ලෙස අපි පටිච්චසමුප්පාද අංග පිළිබඳව කතා කරනවා. එක වාක්‍යයක් විදිහට අපි අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං ආදී ලෙස අපි මේක කියන්නට පුරුදු වෙලා ඉන්නවා. මේ තමයි පටිච්චසමුප්පාදය කියලා. හැබැයි මේ අංගයන් අතර තිබෙන දේවල්, අංගයන් අතර තිබෙන ගැඹුරු සම්බන්ධතාවයන්, අංගයන් අතර තිබෙන ප්‍රත්‍යවීම, මේ ආදී දේවල් පිළිබඳව අපිට අවබෝධයක් නැති වුණොත් පින්නතුනේ අන්න එතකොට අපිට මේ ධර්මාභිසමය මනාව සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ. නේ අපිට මේක අවබෝධ කරගන්නට බැහැ. මෙතන තිබෙන સિદ્ધාන්තය අර වචන ටිකකින් විතරක් අපි සීමා කරගත්ත වෙනවා. ඒ වගේම මේ විදිහට මේක බෙදී යනවා කියලා න්‍යාය විදිහට විතරක් අපි ඒක අල්ලගෙන හිටියොත් ඒත් අපිට මේක ජීවිතේට ප්‍රායෝගිකව භාවිත කරන්නට පුළුවන් කමක් නැත්තේ. නෑ. ඒ නිසා තමයි මේ දේශනා මාලාවේදී හැකිතාක් උත්සාහවත් වෙන්නේ ඒ න්‍යාය ක්‍රමය සහිතව ඒකට එහා ගිහිල්ලා ඔබේ ජීවිතේටත් මේක සමානුපාත කරලා ඒ විපස්සනා මානසිකාරයන්ට පවා උපකාර වෙන විදිහට මේ කරුණු පිළිබඳව වඩාත් තහවුරු කරන්නට, වඩාත් පැහැදිලි කරන්නට.
නාම රූප සහ විඥාන කියන මේ ධර්මයන් අතර තිබෙන ප්‍රත්‍ය සම්බන්ධතාවය. ඒකට අපි විශේෂයෙන්ම ගන්න වචනයක් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය කියලා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය. එකිනෙකට ප්‍රත්‍ය වීම කියලා. විඥානයේ නාම රූපයටත් නාම රූපයේ විඥානයටත් කියන තැන අඤ්ඤමඤ්ඤව ඇතිවන ප්‍රත්‍යතාවයක් තිබෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යෙන් ප්‍රත්‍යයි විඥානයේ නාමයටත් මේ නාම රූපයටත් නාම රූපයේ විඥානයටත් එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. ඒකට මේ ප්‍රත්‍ය වීම පිළිබඳව තමයි අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පැවතියේ. මේ කරුණ පිළිබඳව තේරුම් ගන්නකොට අපිට ඊටාම වටින සූත්‍ර දේශනාවක් දකින්නට පුළුවන්කම තියෙනවා. සංයුක්ත නිකායේ අපිට දකින්නට ලැබෙන බීජ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ යම් විදිහකින් මේ බීජ දේවල් කුණු වෙලා මේකේ සාරවත් බව පැලවෙන්නට තියෙන සාරවත් බව නැති වෙලා ගිහිල්ලා පැලවෙන්නේ නැති තත්වයෙන් බීජ අසාරව තියෙනවා නම් මේක හිටවන්න හොඳ පොලවක් තිබුණත් ඒ වගේම මේක පැලවෙන්නට අවශ්‍ය වන තරමේ ජලය ස්නේහය තිබුණත් මේක වර්ධනයක් වෙන්නේ නැහැ. මේක වැඩිවීමක් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? හේතුව තමයි මේ බීජ අසාරයි. මේ බීජවල සාරවත් බවක් ඇත්තේ නැහැ. බීජ කැඩිලා ගිහිල්ලා බීජ පොඩි වෙලා බීජ නරක් වෙලා ඒ නිසා බීජ පැලවෙන්නේ නැහැ. බීජවල තියෙන නුසුදුසුකම නිසා. එතකොට යම් විදිහකින් බීජ හොඳට තියෙනවා. බීජ බොහොම සාරවත්. බීජය ප්‍රරෝහණය වෙන්නට පුළුවන්, පැලවෙන්නට පුළුවන් මට්ටමේ බීජ හොඳින් පිහිටලා තියෙනවා. හැබැයි මේ පොළව ඊටාම නිස්සාරයි. පොළව මේ බීජ පැලවෙන්නට සුදුසු පොළවක් නෙමෙයි. බීජ කොහොමදවත් මේ පොළවේ පැලවෙන්නේ නැහැ. එහෙම නැතිනම් මේකට අවශ්‍ය ජලය, ස්නේහය සුදුසු තරම් ලැබෙන්නේ නැහැ. එතකොටත් මේ බීජ පැලවෙනවද? එහෙම වුණත් මේ බීජ පැලවෙන්නේ නැහැ. බීජවල සාරවත් බව නැති වුණත් බීජ පැලවෙන්නේ නැහැ. ඒ වගේම තමයි බීජ පිහිටන්නට හොඳ පොළවක් නැති වුණොත් හොඳ පොළොවක පිහිටනකොට ස්නේහය එකට උපකාර නොකළොත් නැතිනම් ජලය එකට උපකාර නොකළොත් ඒත් මේ බීජවල වෘද්ධියක් වැඩිවීමක් අපේක්ෂා කළ නොහැකි. මෙන්න මේක තමයි බීජවල තියෙන මේ ස්වභාවය, බීජවල තියෙන ලක්ෂණය මේක තමයි. මෙන්න මේ බීජවල තියෙන මේ ස්වභාවය, බීජවල තියෙන මේ ලක්ෂණය උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ වටිනා ධර්ම කාරණාවක් පැහැදිලි කරනවා. මහන්නේ මේ පංච බීජ වගේ මුල් වලින් පැලවෙන, කඳින් පැලවෙන, අගින් පැලවෙන, පුරුක් වලින් පැලවෙන, බීජ වලින් පැලවෙන, නැතිනම් බීජ ඇට වලින් පැලවෙන මේ බීජ මෙන්න මේ පංච බීජ වගේ තමයි හැම වෙලාවකදීම යම්කිසි ආකාරයකින් මේ විඥාණය පිහිටන්නට පුළුවන් නම් විඥාණය පවතිනවා නම් විරෝල්හියටපත් වෙනවා නම් අන්නේ විරෝල්හියටපත් වෙන විඥාණය වගේ තමයි මේ බීජ කියලා කියන්නේ. මේ පංච බීජ වගේ තමයි විඥාණය කියලා කියන්නේ. එතකොට මේ බීජ පිහිටා සිටින යම් පටවියක් යම් පොළවක් තිබෙනවා නම් මේ පොළව තමයි සතර විඥාන ඨිති කියලා කියන්නේ. සතර විඥාන ඨිති. කියන්නේ විඥාණය පිහිටන්නට පුළුවන් ස්ථාන හතරක් තියෙනවා. මේ ස්ථාන හතර තමයි අර පටවිය කියලා කිව්වේ. කියන්නේ පොළව පිහිටන තැන කියලා කිව්වේ. අපි කියන්නේ පොළව සාරවත් නැහැ කියලා. ඒකට අන්නේ සාරවත් නැහැ කියපු පොළව සහ සාරවත් පොළවක් කියලා කියපු දේ තමයි පොළව කියන දේ උපමාවට ලක් කරන්නේ මොකටද? පොළව කියලා කියන්නේ සතර විඥාන ඨිති. විඥානයේ පවත්නා ස්ථාන. කොතනද විඥානයේ පවතින්නේ? කොතනද විඥානයේ පිහිටා සිටින්නේ? රූපය ඇසුරු කරගෙන, වේදනාව ඇසුරු කරගෙන, සංඥාව ඇසුරු කරගෙන, සංස්කාරය ඇසුරු කරගෙන. විඥානයේ පිහිටන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර කියන මේ ධර්මය ඇසුරු කරගෙන. අපේ මාතෘකාවට අදාළ වන නාම රූප ධර්මයන් ඇසුරු කරගෙන. විඥානයේ පවතින්නේ මේ ස්කන්ධ හතර නාම රූප ධර්මයන් ඇසුරු කරගෙන. ස්නේහය නැතිනම් ජලය කියලා වචනයක් කිව්වා අපි. ස්නේහය නැතිනම් ජලය කියලා කියන්නේ මොකටද? මේ තණ්හාවට නමක්, බැඳුමට නමක්,
ස්නේහය කියලා කියන්නේ. නැතිනම් ජලය කියලා කියන්නේ. මේ උපමා උපමේය ටික සම්බන්ධ කරලා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා යම් කිසි තැනක පංච බීජ ටික හොඳ පොළවක හිටවුවොත් ඒකට අවශ්‍ය පරිදි ජලය ලැබෙනකොට ඒක ප්‍රරෝහණයට ලක් වෙනවා. ඒක හොඳට පැලවෙලා හොඳට වැඩෙනවා ඒ බීජ. පංච බීජ වගේ මේ විඥාණය හොඳ පොළවක පිහිටියා වගේ විඥාන ඨිතීන්හි පිහිටියාට පස්සේ තෘෂ්ණාව එය ඇසුරු කරනකොට මේ දේවල් වල වර්ධනයක් පේනවා, වෘද්ධියක් පේනවා, විරෝල්හියක් පේනවා. විඥානයේහි වෘද්ධියක් විරෝල්හියක් පේනවා. විඥානයේහි වැඩිවීමක් පේනවා. විඥානයේහි දියුණුවක් පේනවා. ඇයි විඥානයේහි දියුණුවක් පේන්නේ? මේක හොඳට සාරවත් ලෙස පිහිටන්නට පුළුවන් තැනක පිහිටලා ඒ වර්ධනය වන්නට අවශ්‍ය වන විදිහේ ආහාරමය ද්‍රව්‍යනොත් ඒට ලැබෙනවා. ඒ නිසා තමයි ඒක වැඩෙන්නේ. ඒ නිසා තමයි ඒක දියුණු වෙන්නේ. වෘද්ධියටපත් වෙන්නේ ඒ නිසා තමයි. එතකොට පින්නතුනේ අපි මේක බලනකොට මේක විශ්ලේෂණය කරගන්නකොට අපට පේනවා විඥානය කියන දේ රූපය ඇසුරු කරගෙන පවතිනවා නම්, වේදනාව ඇසුරු කරගෙන පවතිනවා නම්, සංඥාව ඇසුරු කරගෙන පවතිනවා නම්, සංස්කාරය ඇසුරු කරගෙන පවතිනවා නම්, විඥානය කියන දේ රූපය ඇසුරු කරගෙන, වේදනාව ඇසුරු කරගෙන, සංඥාව ඇසුරු කරගෙන, සංස්කාරය ඇසුරු කරගෙන පවතිනවා නම්, මේ දේවල් ඇසුරු කරගෙන මේ විඥානය පවත්නා කල්හි මේ විඥානයේහි වැඩිමක් තියෙනවා. මේ විඥානය සංවර්ධනයටපත් වෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ එවං වදෙය්‍ය අහමඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනා වේදනාය අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංඛාරාණ විඥානස්ස ගතින් වා ආගතින් වා චුතින් වා බුද්ධින් වා විරෝල්හින් වා මම මේ කියන රූපයේහි ඒ කියන්නේ යම් කිසි විදිහකින් මම මේ රූපය අතහැරලා අඤ්ඤතර රූපා වේදනාව අතහැරලා සංඥාව අතහැරලා සංස්කාරය අතහැරලා විඥානය අතහැරලා මම කියනවා නම් විඥානයේහි තියෙන ගතියක් විඥානයේහි තියෙන චුතියක් පිළිබඳව විඥානයේහි තියෙන ගති ආගතියක් පිළිබඳව චුතියක් පිළිබඳව උත්පත්තියක් පිළිබඳව වැඩිමක් පිළිබඳව දියුණුවටපත් වීමක් පිළිබඳව කතා කරනවා නම් මොන වගේන් වෙන්වද රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංස්කාරයෙන් වෙන්ව මම මේ දෙයක් කතා කරනවා නම් කතා කරන්නට පුළුවන්කම තියනවා කියලා කියනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. එහෙනම් යම්කිසි තැනක චුතියක් පේන්නේ. ඒ කියන්නේ මැරෙනවා කියලා කියන යමක් තියෙනවා නම් මැරීමක් පේන්නේ. උපදිනවා කියන තැනක උත්පත්තියක් තියෙන්නේ. ගති ආගති කියලා කියන්නේ ඒකට. යම් ගතියක් තියෙනවා නම් ඒ ගතිය පේනවා. ආගතියක් තියෙනවා නම් ආගතියක් පේනවා. ඉපදීම හට ගැනීම සහ වැයවීම සංඛ්‍යාතව මේ ලෝකේ පහළවීමක් පේනවා වැයවීමක් නැතුව යෑමක් පේනවා. මේ දේවල් පේනවා නම් ගති ආගති පේනවා නම් චුති උත්පත්ති පේනවා නම් චුතිය කියලා කියන මරණයට උත්පත්ති කියන ඉපදීමක් පේනවා. එතකොට ගති ආගති කියන එකයි චුති උත්පත්ති කියන දෙකයි එක සමානයි. එක අර්ථයකින් ගත්තාම තවත් අර්ථයකින් ගත්තාම බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ගති ආගති කියලා කියනකොට හැම වෙලාවකදීම ඒ ස්කන්ධයන්ගේ පෙර වූ ස්කන්ධයන් ඇසුරු කරන බව සහ පසු ස්කන්ධයන් ඇසුරු කරන බවයි කියලා දක්වන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ වෙතත් විඥාණය රූපය ඇසුරු කරගෙන පවතිනකොට වේදනාව සංඥාව සංස්කාරය ඇසුරු කරගෙන පවතිනකොට තමයි මේ දේවල් පණවන්නට පුළුවන්කම තියෙන්නේ. ලෝකයේ චුති වෙනවා ප්‍රතිසන්දි වෙනවා යෑමීම් පෙනෙනවා ඊට පස්සේ ලෝකේ පැවැත්මක් පේනවා කියලා කියනවා නම් මේ පැවැත්ම පේන්නේ මේ විඥානයේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්ථිතීන් ඇසුරු කරා. මේ නිසා මේවා හඳුන්වනවා විඥාන ඨිති කියලා. විඥානයන්ගේ පැවැත්ම කියලා. විඥාන ඨිති විඥානයේහි පැවැත්මට උපකාර වන ස්ථාන හතරක්.
මොනවද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය කියලා කියන්නේ. රූපය අසුරු කරගෙන හෝ විඥානය පවතිනවා. ඒකට දේශනා කරන රූපුපයං, රූපය උපය කරගෙන. විඥානං තිට්ඨමානෝ තිට්ඨේය. රූපය අසුරු කරගෙන මේ විඥානය පවතිනවා නම් පවතිනවා. ඒක නන්දූපසේවිතං, නන්දියෙන් උපසේවනය කරනකොට. ඒ කියන්නේ අර තෘෂ්ණාවෙන් ඇවිල්ලා ඒකට වතුර ටික වක් කරනකොට විඥාණය රූපය නැමැති භූමියේහි පැලවෙනවා. ඒකට නන්දිය තණ්හාව නැමැති වතුර ටික වක් කරනකොට මේක වොද්දෙන් විරෝල්හින් ආපජ්ජති කියලා කියනවා. වෘද්ධියට විරෝල්හියටපත් වෙනවා. ඒක වොද්දේට විරෝල්හියටපත් වෙනවා. දැන් මම මේක ඕලාරික විදිහටම ගොරෝසු විදිහටම ඔයගොල්ලන්ට පැහැදිලි කළොත් එහෙම අපි හිතමුකෝ මෙහෙම රළු මට්ටමකින්ම කතා කළොත්. ඔයගොල්ලන්ට කවදාවත් දැකලා නැති අහලත් නැති දෙයක් ඔයගොල්ලෝ ඉදිරියේහි ඇස් ඉදිරි පිට පේනවා. ඇස් ඉදිරි පිට හට ගන්නවා, පහළ වෙනවා, දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් මේක දැක්කට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්ද මේ මොකද්ද කියලා? දැනගැනීමේ හැකියාවක් නැහැ. මොකද කවදාවත් මේක අහලත් නැහැ, කවදාවත් දැකලත් නැහැ. දැනගන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා. එතකොට නමුත් ඔයගොල්ලන්ට දැන් නිමිත්තක් තියෙනවා විඥාණයෙන් දැනගන්න යමක්. මොකද්ද දැනගන්නේ? බහැර රූපේහි මෙබඳු වූ දෙයක් विद्यමානයි කියලා. බහැර රූපේහි මෙබඳු වූ දෙයක් තියෙනවා කියලා යමක් පිළිබඳව ඔබ දැනගන්නවා දැන්. එතකොට බහැර රූපේහි පවත්නා දේ පිළිබඳව ඔබ දැනගත්තාම ඒක ඔන්න ඔබ විඥාණය රූපෝපයව රූපය අසුරු කරගෙන රූපෝපය විඥානයක් තියෙනවා. රූපය අසුරු කරගත්ත විඥානයක් තියෙනවා. ඒකට කියනවා රූපූපක විඥානට්ඨිති කියලා කියනවා. රූපය අසුරු කරගත්ත විඥානයේහි පැවැත්මක් තියෙනවා දැන්. මොකද්ද රූපය අසුරු කරගත්ත විඥානයේහි පැවැත්ම? මෙහි දැනගත්තා වේදනා සංඥාදී ලක්ෂණයන් අසුරු කරගෙන මෙහි දැනගත්ත මෙබඳු දෙයක් කියලා ඒ විඥානනය ඔබ දකිනවා දැන් කොහෙ තියෙනවා කියලාද? අර බහැර තියෙනවා කියලා. ඔන්න දැන් විඥානයේහි අත්දැකීම බහැර තියෙනා වූ රූපේ පැත්තේ තියෙන දෙයක් හැටියට ඔබ ඉතුරු කරගත්තා. ඒකට රූපූපක විඥානට්ඨිති කියලාත් කියනවා. රූපූපය විඥානය කියලාත් කියනවා. මේ විදිහට විඥානයේහි පැවැත්මක් ඔබට දකින්නට ලැබෙනවා. එතකොට මේක අසුරු කරගෙන තියනකොට මොකද වෙන්නේ? මේ විඥානයේහි වෘද්ධි විරෝල්හි පේනවා. විඥානයේහි වෘද්ධි විරෝල්හි පේනවා. විඥානයේ වැඩෙනවා. විඥානයේ දලුලමින් නැවත නැවත එක එක පැති වලින් වැඩෙනවා. කොහොමද? දැන් ඊළඟ දවසේ හම්බුණ කියන්නකෝ අර කවදාවත් නොදැක්ක දෙයම නොඅහපු දෙයම නැවත වතාවක් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔබට තව ටිකක් පෝෂණය වෙනවා. ඊයේ දැකපු දේ තාමත් ඒ විදිහට මෙබඳු ආකාරයකින් පවතිනවා. ඒක මම අදත් දැක්කා. දැන් තව ටිකක් ඔබ එකතු කරගත්ත දේවල්. දැන් විඥාණයෙන් ඔබ ඇසුරු කරන්නේ තවත් ටිකක් එකතු කරගත්ත දෙයක්. එතකොට ඔන්න විඥාණය තවදුරටත් විරෝල්හියටපත් වුණා. දැන් ඔබට ඇසුරු කරන්නට පුළුවන් ඊයේ තිබුණා අදත් මේක තියෙනවා කියලා ඇසුරු කරගන්න ටික. දැන් ඒක තව කොහෙටද පතිත කරන්නේ? ඔය දැනගත්ත දේ ඔබ නැවත බාහිරට ප්‍රක්ෂේපණය කරනවා. ඒක රූපේ පැත්තේ තියෙනවා කියලා. ඊට පස්සේ තුන්වෙනි දවසෙත් ඔබ දැක්කොත් පළවෙනි දවසේ දැකපු දේ දෙවෙනි දවසේ තිබ්බා. අදත් මේක මේ විදිහට තියෙනවා. වෙනසක් වෙලා තිබ්බොත් ඊයේ තිබුණේ මේ විදිහයි අද ඒක තියෙන්නේ මෙන්න මේ විදිහට වෙනස් වෙලා කියලා ඔබ ඒ පිළිබඳව දැන් විරෝල්හියටපත් වෙනවා. විඥානයේ විරෝල්හියටපත් කරගන්නවා. ඒ කියන්නේ විඥානයේ වැඩෙනවා. විඥානයේ වෙනස් වෙමින් දියුණුවටපත් වෙනවා. මොකක් නිසාද මේ? රූපෝපක විඥානට්ඨිති නිසා. රූපය මත විඥානයේහි අත්දැකීම පතිත කරන නිසා ඔබට ඒ පිළිබඳව පවත්නා ආකාරය තමයි රූපය මත විඥානයේ පතිත කරන කම නිසා දැන් ඔබට පවතින ආකාරය. ඒ විදිහටම තමයි වේදනාව, සංඥාව, සංස්කාරය මතත් විඥානයේ පතිත කරන්නේ. යමක් ඇසුරු වෙනකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙන වේදනාව හටගෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක කවදාවත් ආයි උපදින්නේ නැහැ.
ඒ වුණාට ඒ ස්පර්ශය ඔබ නැවත විඳිනවා මනසින්. ඒ ස්පර්ශය පිළිබඳ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපද්දගත් වේදනාව ඔබ නැවත භුක්ති විඳින්න පුළුවන්කම තියනවා. දැන් ඊයේ අපිට දැනුණ දේ නෙමෙයි අද දැනෙන්නේ කියලා අපි වේදනාව ඇසුරු කරනවා අද දැනෙන විදිහට. එතකොට ඊයේ දැනුණු දේම අද විඳිනවා කියලා හිතනවා. දැන් ඊයේ දැනුණු දේ අද විඳින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි අපි හිතනවා හැම වෙලාවකදීම ඊයේ තිබුණු දේ අද විඳින්න පුළුවන්කම තියනවා කියලා. දැන් වේදනාව ඇසුරු කරගත්තත් ඒ විඥාණය වෘද්ධියට විරෝල්හියටපත් වෙනවා. මේ කතා කරේ ඊටමත් රළු මට්ටමින් ඔබට පහසුවෙන් මේක තේරුම් ගන්න පුළුවන් මට්ටමක. නැත්නම් ඔක මේ බොහොම එක්ෂණිකව මේ හැම විපාක සම්තතියක සහ කර්ම සම්තතියක කියන මේ දෙතැනක ඇතිවන මොහොතින් මොහොත ඇතිවෙමින් නැතිවෙන ධර්මතාවයන්ගේ සිත්වල පවත්නා ලක්ෂණ ටිකක්. එහි යෙදෙන සිදුවීමක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඒක ඔබට රළු වශයෙන් ඕලාරික වශයෙන් තේරුම් ගන්නට අවශ්‍ය නිසා තමයි මේ විදිහට විස්තර බෙදලා මේ ඒ කියන්නේ ඔබට සමීප කරලා මේ කරුණ මේ විදිහට පැහැදිලි කරන්නේ. ඒක ඔබට මේ විදිහට තේරුම් ගත්තාම පුළුවන් තවදුරටත් ඉස්සරහදී ටිකක් නුවණින් ඊට වඩා සියුම් තැන්වලට හිත තබන්නට. ඒ විදිහට තමයි හඳුනා ගන්නා ලක්ෂණය. හඳුනා ගන්නා ලක්ෂණයට අපි කියනවා සංඥාව කියලා. සංඥාව විඥාණයෙන් ඇසුරු කරනකොට විඥානයේහි අත්දැකීම සංඥාව පැත්තේ පේනකොට ඔබට හිතෙන ඔබ හඳුනාගන්නේ අම්මව කියලා. ඔබ රූපය හඳුනාගත්තා. ඔබ විඥානයේහි අත්දැකීම සංඥාව පැත්තට තිබුණාම ඔබ හඳුනන්නේ අම්මා වෙලා. සංස්කාරය ඔබ හිතන්න බෑ කවදාවත් අම්මා ගැන. ඔබ රූප නිමිත්ත පිළිබඳව තමයි හිතන්නේ. හිතන එක ඇති වෙන්නේ. හැබැයි අපි විඥානයේ අත්දැකීමේ පැත්තට දැම්මට පස්සේ අපි අම්මා ගැන හිතනවා වෙලා. කවදාවත් අම්මා ගැන හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නමුත් අපි අම්මා ගැන හිතනවා බවට පත් වෙලා ඒ සංඛ්‍යාවට අපි ගිහිල්ලා. හේතුව විඥාණය නාම රූපය ඇසුරු කරගෙන පැවතීම. විඥානයේ නාම රූපය අසුර කරගෙන පැවතීම. ඒකට අපි කියනවා නාම රූප පත්‍ය විඥානං කියලා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ තියෙන නාම රූපය විහිටි ස්ථානයේ ප්‍රතිෂ්ඨා ස්ථානයේ බවට පත් වෙලා තියෙන විඥානයේ පැවැත්මට. අන්න එතකොට තමයි මේ චුති උප්පත්ති ගති ආගති ආදී මේ ධර්මයන්ගේ පැවැත්මක් අපිට මේ ඔස්සේ දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි විඥානයේහි අත්දැකීම මේ බහැර නාම රූප දෙක වෙත ප්‍රක්ෂේපණය කරලා අපි ලෝකයක් නිර්මාණය කර ගැනීම කියන දේ. එතකොට මේ තමයි රූපෝපය විඥානය කියලා කියන්නේ. වේදනෝපය විඥානය කියලා කියන්නේ. සංඤෝපමය විඥානය කියලා කියන්නේ. සංඛාර නිස්ෘත විඥානය කියලා කියන්නේ. එතකොට මේ දේවල් වල අත්දැකීම අර නාම රූප ධර්මයන් වෙත අපිට පිළිඹු වෙනකොට නාම රූප ධර්ම සමුදාය අපිට අම්මා විදිහට දරුවා විදිහට වටින නොවටින දේවල් විදිහට පෙනිලා තියෙනවා. එක තැනක ඇලෙනවා, තව තැනක ගැටෙනවා. හැබැයි සෑම තැනකම පවත්නා ධර්මය නම් බුදු නාම රූප ධර්මතා ටික. ඒක ඒ මොහොතට ඉපිද ඒ මොහොතේ නිරුද්ධ වෙන දෙයක්. ඒ හට ගන්න බව සහ Nirodhe නොදන්නා මනසකට ඒ දේවල් හැමදාම අම්මා තාත්තා විදිහටම ඇසුරු වෙලා නැති වෙලා යනවා. එනිසා අසරණ ලෝකයේ තමන්ම හදාගත්ත කෝෂය ඇතුලේ තමන්ම හදාගෙන බලන චිත්‍රපටිය ඇතුලෙම ඉඳලා මිනිස්සු ඉපදිලා මැරලා යනවා. තමන්ම හදාගෙන විඳින චිත්‍රපටිය ඇතුලෙම මිනිස්සු ඉපදිලා මැරිලා යනවා. ලෝකයේ පිළිබඳව තමන්ම දැනගත්ත විදිහට තමන්ගේ දැනගැනීමම බහැර නාම රූපයන් වෙත ප්‍රක්ෂේපණය කරලා ඒ දේවල් ඒ විදිහට පවතිනවායයි කියලා හිතාගෙන විඳින මිනිස්සු. අවිද්‍යාවෙන් යුක්ත මිනිස්සු. එනිසා මේ අවිද්‍යා සම්නිස්සිත මානසික මට්ටම මනෝභාවය දුරු කළ යුතුයි. එනිසා තමයි අපි මේ නාම රූප ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත යුතු වෙන්නේ. නාම රූප ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත යුතු වෙන්නේ. නාම රූපය නිරුද්ධ කළොත් විතරයි විඥානය නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. නාම රූපය නිරුද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නාම රූපය කියන දේ පිරිසිදු දැක්කේ නැති වුණොත් එතන සිද්ධ වෙන යථාර්ථය පිළිබඳව තේරුම් නොගත්තොත්
නාම රූපයේ පිළිබඳව අපි කල්පනා කරන්නේ නාම රූපයේ පිළිබඳව අපි මෙනෙහි කරන්නේ හැම වෙලාවකදීම බහැර විඥානයේහි අත්දැකීම බහැර නාම රූපයට පතිත කරලම නම් අපි මේක හොයන්නේ අවිද්‍යා කෝෂය ඇතුළෙමයි. නමුත් අපිට යම් අවස්ථාවක පුළුවන්කම තියෙනවා නම් විඥානයේහි අත්දැකීම නාම රූපයේ වෙත ප්‍රක්ෂේපණය නොකොට එතන යථාර්ථය ප්‍රතිවේද කරන්නට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ යන්නේ සඳහා. ධර්ම දේශනා කළේ යන්නේ සඳහා. ඒ නිසා තමයි අපිට පෙන්වුවේ යම් කිසි විදිහකින් අර පිහිටා සිටින්නට පොළවක් නැති වුණොත් අර බීජ ප්‍රරෝහණයටපත් වෙන්නේ නැහැ. පිහිටා සිටින්නට පොළවක් නැති වුණොත් ස්නේහය ජලය පවත්වන්නට තැනක් හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණොත් අර බීජ පැලවෙන්නේ නැහැ. අන්න ඒ වගේ පින්නතුනේ විඥාණය කියන දේ වැඩෙන්නේ විඥාණයට ආහාර ලැබුණොත්. විඥාණයට ආහාර වෙන්නේ රූප වේදනා සංඥා සංස්කාර කියන ස්කන්ධය. විඥානයේ පිහිටා සිටින්නේ මේ ධර්ම ටික මත පිහිටලා මේ ධර්මතා පදනම් කරගෙන. එතකොට මේ ධර්මතා පදනම් කරගෙන විඥානයේ පිහිටා සිටිනකොට අපිට සිද්ධ වෙනවා මේ ධර්මයන්ගේ Nirodhaය මනසට පෙන්වා දෙන්නට. රූපේහි හට ගැනීම සහ වැයවීම කියන දේ අපිට හිතට පෙන්වා දෙන්නට සිද්ධ වෙනවා. වේදනාවෙහි හට ගැනීම සහ වැයවීම කියන දේ අපිට පෙන්වා දෙන්නට සිද්ධ වෙනවා. සංඥාවෙහි හට ගැනීම සහ වැයවීම කියන දේ පෙන්වා දෙන්නට සිද්ධ වෙනවා. සංස්කාරයේහි හට ගැනීම සහ වැයවීම කියන දේ පෙන්වා දෙන්නට සිද්ධ වෙනවා. විඥානයේහි හට ගැනීම සහ වැයවීම කියන දේ පෙන්වා දෙන්නට සිද්ධ වෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව අපි පෙන්වා දෙනකොට අපිට නාම රූප ධර්මයන්ගේ Nirodhaය ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තිබෙනවා. නාම රූප ධර්මයන්ගේ Nirodhaය ඒ විදිහට සිද්ධ වෙනකොට දැන් විඥාණයට පිහිටා සිටින්න තැනක් නැහැ. එයි අපි නැති කරලා තියෙන මොකක්ද? අර පොළව නැති කරලා. ඒ මත පිහිටියොත් තමයි මේක පැලවෙන්නේ. හැබැයි පැලවෙන්න දැන් බිමක් නැහැ. බිම නැති වෙනකොට මේක පැලවෙන්නේ නැහැ. බිම නැති වෙනකොට මේක පැලවෙන්නේ නැහැ. එතකොට තෘෂ්ණාව ස්නේහයට පවතින ඉඩක් නැහැ. අන්න ඒ නිසා තමයි යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති යම් තැනක නාමයක් රූපයක් අසේසං උපරුජ්ජති ශේෂයක්වත් ඉතුරු වෙන්නේ නැතුව සිඳීමට යනවනම් අන්න එතන තමයි නිර්වාණය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විවරණය කළ ස්ථානය නිවන පිළිබඳව දේශනා කරපු තැන නාම රූප ධර්මයන්ගේ Nirodhaයෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වෙනකොට විඥාණයට පණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නාම රූපයන්ගේ Nirodhaයටපත් වෙනකොට විඥාණයට පතිත වෙන්නට තැනක් නැති වෙනවා. ඒකට කියනවා අපපතිට්ඨිත විඥාන කියලා. අපපතිට්ඨිත විඥාන. නොපිහිටියා වූ විඥානයක්. විඥානයේ යම් තැනක පිහිටියොත් තමයි පිහිටිය තැන ඒ විදිහට පේන්නේ. හැබැයි විඥානයේ පිහිටියේ නැති වුණොත් වෙනතුනේ විඥානයේ පිහිටියේ නැති වුණොත් අපිට පේන්නේ නැහැ. ඒක යම් තැනක ආලෝකයේ පතිත වුණාට පස්සේ අපට පේනවා වගේ. හැබැයි පතිත වීමක් නැති වුණොත් ඒක අපිට පේන්නේ නැහැ. ඒ වගේ විඥානය කියන දේ මේ නාම රූපයන්ගේ පිහිට නොලැබුවොත් ඒක විඥානයේ පේන්නේ නැහැ. අපපතිට්ඨිත විඥානය. විඥානය නිරුද්ධ කළා, විඥානය නැති කළා කියලා කියනවා. නාම රූප ධර්මයන්ගේ Nirodha නිසා අනාගතයට නැවත විඥානයක් මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් යනවා නම් ඒක නතර කළා. අනාගතයට යමක් මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් විඥානය බැස ගන්නවා නම් ඒක අද නතර කළා. අපි කියනවා විඥානය නිරුද්ධ කළා කියලා. විඥානය නිරුද්ධයි කියන එකෙන් කියන්නේ විඥානස්කන්ධය උපදින්නේ නැහැ කියන එක නෙමෙයි. විපාක විඥාන පව උපදිනවනේ. ඒකෙන් විඥානය කියලා කියන්නේ අර කර්ම විඥානය නිරුද්ධ කළා. කර්ම විඥානය කියලා කියන්නේම විඥානයේ අත්දැකීම නාම රූපයට පතිත කළාට පස්සේ එතන
විද්‍යමාන වන ලක්ෂණය තමයි කර්ම විඥාන කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. විඥානයේහි අත්දැකීම නාම රූපයට ප්‍රක්ෂේපණය කරලා එතන විද්‍යමාන වන දෙයක් තමයි අපි විඥානය කියලා කර්ම විඥානය කියලා කතා කරන්නේ. හැබැයි නාම රූපයන්ගේ Nirodhe සාක්ෂාත් කරනකොට ඒක පතිත වෙන්න තැනක් නැත්තම් එතකොට කර්ම විඥානයේහි පැවැත්මක් නැහැ. ඒ නිසා අනාගතයට ප්‍රතිසන්දි පිණිස යන්නේ කර්මයක් ඇසුරු කරගෙන නම් අන්නේ කර්මය දැන් නැති කළා. එහෙනම් ප්‍රතිසන්දි වශයෙන් යන්න හේතුවක් නැහැ. අනාගතයට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ නැහැ කොතනකට. නිසා අනාගතයට විඥානයේ නූපදින ස්වභාවයට පත් කරලා අනුත්පාද නිරෝධය සාක්ෂාත් කළා. වර්තමානයේ තුල සිද්ධ වෙන නාම රූප ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ ප්‍රත්‍යක්ෂ කළා. එනිසා නාම රූප ධර්මයන්ගේ හට ගැනීම වැයවීම කියන නාම රූපයන්ගේ නිරෝධයත් ඒ මොහොතේදී ඒ තන දකිනවා. ඒ තන ඒ පිළිබඳව නුවණින් සම්මර්ෂණය කරනවා. ඒ නිසා නාම රූප ධර්මයෝ සත්වයෝය පුද්ගලයෝය කියලා ගන්න මෝඩකම දුරු වෙලා තියෙනවා. නාම රූප ධර්මයන් සත්පුද්ගල සංඥාවන්ගෙන් ග්‍රහණය කරගන්න මෝඩකම අයින් වුණාට පස්සේ ඒ කිසිම තැනක දැන් රැවටෙන්නට ඉඩක් ඇත්තේ නැහැ කාටවත්. ඒ කිසිම තැනක රැවටෙන්නට ඉඩක් ඇත්තේ නැහැ. අන්න එතනට තමයි බුදුරජාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නේ. එතනට කෙනෙක් යනකොට ඒ කෙනාට උපදින්නට කෙනෙක් ඇත්තේ නැහැ. උපදින්නට හේතු ඇත්තෙත් නැහැ. විඥානයේ යමක් ඇසුරු කරගත්තට පස්සේ තමයි අපිට මම සහ අනුන් කියන ભેදය දකින්නට පුළුවන්කම තියෙන්නේ. විඥානයේ රූපය ඇසුරු කරගත්තට පස්සේ බහැර රූපය ඇසුරු කරගෙන පවතිනකොට තමයි රූපේ දකින මමත් මේ පැත්තේ ඉන්නවා කියලා අපිට ඒ දේවල් ඇසුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් රූපේ ඇසුරු කරගන්න මමවත් මේ පැත්තෙන් හම්බ වෙන්නේ නැති වෙනකොට අපිට කවදාවත් එතන පැවැත්මක් ඇත්තේ නැහනේ. රූපේ පැත්තෙනුත් හම්බ වෙනකොට මේ පැත්තෙන් මමත් හම්බ වෙනකොට අපිට දැන් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන නිරෝධයේ පැත්තට නිරෝධයේ දකින්න පැත්තට කිසිම ඉඩකඩක් මේ තුල ලැබිලා නැහැ. ඇයි? විඥානයේ රූපය අසුරු කරගත්තා නම් අපිට හම්බෙනවා රූපයත් හම්බෙනවා. ඒ රූපේ දකින්න කෙනත් මේ පැත්තේ හම්බෙනවා. වෙමි කියන හැඟීමක් තියෙනවා. එතකොට වෙමි කියන හැඟීම ඉන්ද්‍රිය පහක් අනුසාරයෙන් අපිට ලැබෙනකොට මනසින් මේ ඉන්ද්‍රිය පහම අල්ලගෙන ඉන්නවා මේ අස කන නාසය දිව ශරීරයකින් යුක්ත මම නම් වූ පුද්ගලයෙක් ජීවත් වෙනවා. මේ ඉන්න පුද්ගලයාට දැන් පුළුවන්කම තියනවා බහැර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු ග්‍රහණය කරගන්න කියලා. එතකොට මෙහෙම ජීවත් වෙනකොට මම සහ අනුන් කියලා මේ දෙපැත්තක් ඇසුරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නෙම මේ විඥානයේහි නාම රූපය ඇසුරු කරන මොඩකම නිසා. ඒ නිසා නාම රූපයන්ගේ අනිත්‍යතාවය ප්‍රතිවේධ කිරීම තුළින් ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම දකිනා නුවණ භාවිත කිරීම තුළින් අපට පුළුවන්කම ලැබෙනවා මේ ස්කන්ධ ධර්මයන්ගෙන් මිදෙන්නට. ස්කන්ධ ධර්මයන්ගෙන් නිවෙන්නට අපට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ස්කන්ධ ධර්මයන්ගෙන් මිදෙනකොට ස්කන්ධ ධර්මයන්ගෙන් නිවෙනකොට අපිට ඒ ඔස්සේ පුළුවන්කම තියෙනවා සංසාර ප්‍රවෘත්තියට තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න. සසර පැවැත්මට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න. ඒක තමයි නාම රූපේහි නිරෝධය කියලා කිව්වේ. දැන් අපි නාම රූපේ පිළිබඳව හඳුනාගත්ත මේ දේශනා කිහිපයක් තුළ පසුගිය සතිවල. එතකොට ඒ නාම රූපේ පිළිබඳව හඳුනාගත්ත වගේම නාම රූපය හටගන්න හේතුව පිළිබඳවත් අපි කතා කළා. විඥානපච්චය නාම රූපං කියලා. ඒ වගේම නාම රූප විඥානයේ නිරෝධයෙන් නාම රූපේ නිරුද්ධ වෙනවා කියන එක පිළිබඳවත් අපි හඳුනාගත්තා. ඒ වගේම ඒ සඳහා පවත්නා ප්‍රතිපදාව විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය දියුණු කරනකොට සම්මා දිට්ඨියට හිත තබනකොට අපිට ඒ සම්මා දිට්ඨිය උත්පාදනය කර ගැනීමේදී සම්පූර්ණයෙන්ම මේ වැරදි විදිහට පවත්වන මේ සියලු දෘෂ්ටීන්ගෙන් මිදිලා අපිට මේ නාම රූප ධර්මයන්ගෙන් මිදිලා විඥාණය අනිදස්සන බවට පත් කරන්නට පුළුවන්කම තියෙනවා.
එනිසා ප්‍රතිපදාව හැටියට පෙන්වනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන දේ. ඒක තමයි එකම ප්‍රතිපදාව. මේ නාම රූපයේ පිළිබඳව අපි කතා කරනකොට නාම රූපයත් නාම රූප සමුදයත් නාම රූප නිරෝධයත් නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවත් පිළිබඳව සලකා බලනකොට අපට තේරුම් ගන්නට තියෙන පැතිකඩවල්. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා විඥානය පිළිබඳවත් ඒ විදිහට දැනගන්නට. විඥානයත් විඥාන සමුදයත් විඥාන නිරෝධයත් විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාවත්. විඥානය කියලා කියනකොට අපිට බෙදා දක්වන්නට පුළුවන් පරයයන් බොහෝ තිබෙනවා. විඥානය කියනකොට බෙදා දක්වන්නට පුළුවන් පරයය බොහෝ තිබෙනවා. විඥානය කියලා කියන්නේ දැනගන්නා බව, දැනගන්නා ලක්ෂණය. එතකොට මේ දැනගන්නා ලක්ෂණය විජානන බව, මේ විජානන බව ඉපදීම කියනකොට අපිට ඒක ප්‍රවෘත්ති, ප්‍රතිසන්දි ආදී ලෙස බෙදන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ප්‍රතිසන්දිය කියලා කියන්නේ උත්පාදයේදී නැතිනම් අපි ඉපදෙනවා මව කුසකට විඥානය බැස ගන්නවා කියන තැන හටගන්න විඥාණයට අපි කියනවා ප්‍රතිසන්දි විඥානය කියලා. ඒ වගේම ඊට පසුව හටගන්න භවාංග චිත්ත සංතතියට අපි ප්‍රවෘත්ති වශයෙන් මේක නැවත නැවත පවත්වන චිත්ත සංතතියට අපි කියන ප්‍රවෘත්ති විඥානය කියලා. ඒ වගේම ප්‍රවෘත්ති විඥානය කියන එකේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා විපාක සංතතියට අයිති චක්කු විඥාන, සෝත විඥාන ආදී ඒ චිත්ත සංතතිය දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වර්තමාන කර්ම විඥාන විදිහටත් අපි ඊට පස්සේ අර යථාර්ථයේ ප්‍රතිවේද නොකර ගන්නා නිසා එතනත් විඥානයේ විදිහට උපදින ආකාරයක් දකිනවා. මේ විදිහට විඥානය කියලා කියනකොට අපි විඥානයේහි ආකාර බොහෝමයක් හඳුනා ගන්නවා. ඒකෙදි තාමත් සංකීර්ණයි විඥානයේ පිළිබඳව ඉගෙන ගන්නට යනකොට අපිට සමස්ත සිත් පිළිබඳව ඔක්කොම ගැන හරිනම් ඉගෙන ගන්න පුළුවන්, ප්‍රභේදගත කරන්නට පුළුවන්. නමුත් පටිච්චසමුප්පාද ධර්මයේදී අපි විඥානය කියනකොට මේ විස්තර කරන විග්‍රහය අපි එක තැනකට සීමා කරනවා. ඒ තමයි ප්‍රතිසන්දි විඥානය කියන තැන. ප්‍රතිසන්දි විඥානය වෙන විඥානයක් නෙමෙයි. අපි සීමා කරනවා මේ විග්‍රහය ප්‍රතිසන්දි විඥානය. සංස්කාර ප්‍රත්‍යයෙන් ඉපදුණු විඥානය. ඒ තමයි ප්‍රතිසන්දි විඥානය. ඒක සංස්කාරය තුළ තමයි මේ ප්‍රතිසන්දි විඥානය හටගත්තේ. සංස්කාරය තුළ. එතකොට ඒක කෙනෙක් ගෙනාව නෙමෙයි, තමන් හිතලාවත් නෙමෙයි, සංස්කාරය නිසා පෙනුණු දෙයක් තමයි මේ විඥානය කියන එක. අපිට විඥානයේ විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපිට පුළුවන් තවදුරටත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට, කල්පනා කරගන්න අද දවසේදීත් ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ පරලෝකීය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සරසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා